සහ ෂෙයා කරමු. right. එතකොට අද අපි හදන්නේ ඔන්න ඔය වැඩේ කරන්න. ඒ කියන්නේ අපි database එක නිර්මාණය කරා. database එක ඇත්තටම ER diagram එක නිර්මාණය කරා ගිය සතියේ. එතකොට මේ නිර්මාණය කරපු ER diagram එකට අදාළව table structure එක නිර්මාණය කරගන්නයි අද try එකක් දෙන්නේ. right. එතකොට මේක ඔයගලන්ට විභාගෙදී දෙපැත්තටම අහන්න පුළුවන්. right. ඒ කියන්නේ database එක හදන්න දීලා ඒකෙන් schema එක table structure එක නිර්මාණය කරන්න කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි table structure එක ඔයගලන්ට දීලා database එක අඳින්න කියන්න පුළුවන්. දැන් 2019 පේපර් එකේදී ආවේ ඒකේ අනිත් පැත්ත. structure එක දුන්නා. structure එක දීලා ඒකෙන් අඳින්න කිව්වා මේ ER diagram එක. ඒතර අපි මේ දෙපැත්තටම වැඩ කරන්න දැනගන්න ඕනේ. right. හරි. එතකොට මේ තියෙන්නේ අපි කතා බහ කරපු ER diagram එක අන්තිම වතාවට හම්බෙනකොට ප්‍රශ්නේ ඔයගලන්ගේ ටියුට් එකේ පිටිපස්සේ තියෙනවා. ඒකමයි මම මෙතනට අරගෙන තියෙන්නේ. එතකොට දැන් මේකට අදාළව අපි table structure එක නිර්මාණය කරගන්නයි හදන්නේ. මම චුට්ටක් මේ ප්‍රශ්නේ නැවත වතාවක් පොඩක් මතක් කරන්නම්. අපි කතා කරේ ඉස්කෝලේක ටීචර්ස්ලා ස්ටුඩන්ට්ස්ලා ඩෙස්ක් සහ ක්ලාස් වල දත්ත ටික ගබඩා කර ගැනීම සඳහා database එකක් නිර්මාණය කරගන්න. එතකොට මේ සිනාරියෝ එකේ මේ දීලා තියෙන සිද්ධියේ කතා කරා ශිෂ්‍යයන්ගේ තොරතුරු මොනවද, ටීචර්ස්ලාගේ තොරතුරු මොනවද, ඩෙස්ක් වල සහ ක්ලාස් වල තොරතුරු මොනවද අපිට තියාගන්න අවශ්‍ය, සහ ඒ අතර තියෙන සම්බන්ධතාව කොහොමද කියන එක. එතකොට එක ශිෂ්‍යයෙකුට ටීචර්ස්ලා ගොඩක් උගන්වනවා කියන එක සහ එක ටීචර් කෙනෙක් ශිෂ්‍යයන් ගොඩකට උගන්වනවා කියන එක, කියන්නේ ශිෂ්‍යයෝ වැඩි ප්‍රමාණයකට උගන්වනවා කියලා තිබුණා. ක්ලාස් එකක් සම්බන්ධයෙන් ගත්තොත් එක ශිෂ්‍යයෙකුට එක ක්ලාස් එකයි තියෙන්නේ. නමුත් එක ක්ලාස් එකක ශිෂ්‍යයෝ 45ක පමණ ප්‍රමාණයක් තියාගන්නවා කියලා තිබුණා. ඒකෙන් අපි රිලේෂන්ෂිප් එක one to many කියලා අරගත්තා. ඒ වගේම තමයි එක ශිෂ්‍යයෙකුට ඩෙස්ක් එකක් හම්බෙනවා. ඒ ඩෙස්ක් එක එයා ඉස්කෝලේ පවතින තාක්කල් ඒක තනිකරම එයාටයි අයිති, එයා තමයි මේන්ටේන් කරන්න කියලා. එතකොට ඒක one to one රිලේෂන්ෂිප් එකක් කියලා අපි හඳුනාගත්තා. ඒ වගේම තමයි ටීචර් කෙනෙක් ශිෂ්‍යයෙකුට උගන්වන කාලය ගබඩා කිරීම උවමනා වෙලා තිබුණා. එතකොට ඒ කියන උවමනාව මම කොළ පාටින් අන්ඩර්ලයින් කරලා තියෙන වාක්‍ය, එතනදී ඒ වාක්‍ය ඇතුලේ නාමපද දෙකක් ගැන, එන්ටිටිස් දෙකක් ගැන කතා බහ වෙනවා. ස්ටුඩන්ට් කෙනෙක් කතා කරන්නේ ගුරුවරයෙක් සිසුවෙකුට නිශ්චිත පැය ගණනක් උගන්වනවා කියලා. එතකොට ඒක ගුරුවරයාගේ පැත්තට දාන්න බෑ කියලා අපි කතා වුණා පැය ගණන කියන ඇට්‍රිබියුට් එක. මොකද එතකොට මොන ශිෂ්‍යයාටද ඉගැන්වුවේ කියන එක සඳහන් කරගන්න බෑ. ඒක ශිෂ්‍යයාගේ පැත්තට දාන්නත් බෑ. මොකද එතකොට මොන ගුරුවරයාගෙන්ද මේක ඉගෙන ගත්තේ කියන එක සඳහන් කරගන්න බැරි වෙන නිසා. ඒක නිසා අපි ඒක ඩිස්ක්‍රිප්ටිව් ඇට්‍රිබියුට් එකක් මේ අපේ රිලේෂන්ෂිප් එක මත, ඩයමන්ඩ් ෂේප් එක මත පවරන ඇට්‍රිබියුට් එකක් බවට පරිවර්තනය කරනවා. මේ කොළ පාටින් මම ඉඳලා තියෙන්නේ ඒක. රයිට්. එතකොට ඔතනට වෙනකන් අපි කතා බහ කරගත්තා. දැන් ඒ කියන්නේ ඊට පස්සේ ප්‍රශ්නය අහලා තිබ්බ පළවෙනි කොටස තමයි අපි කරලා ඉවර කරේ. මෙන්න මේ ER diagram එක අඳිනවා කියන කොටස. දැන් අද අපි කරන්න හදන්නේ මේ ER එකට අදාළව කියන සම්බන්ධක දත්ත සමුදාය, නැත්නම් අපි ඔකට කියනවා relational schema එක කියලා ඉංග්‍රීසියෙන්. අන්න ඒක ලියන්න. එතකොට relational schema එක ලියනකොට මතක තියාගන්න, ඕගොල්ලෝ හරි විදිහට ER එක ඇඳලා තිබ්බොත් ඕගලන්ට relational schema එක එන්නේ කෙලින්ම database එක implement කරන්න පුළුවන් scheme එකක්. ඒ කියන්නේ කෙලින්ම මොකක් හරි database management system එකක් පාවිච්චි කරලා, Access, ඔය MySQL, Oracle වගේ database system එකක් පාවිච්චි කරලා ඔයගොල්ලෝ හදන table එක කෙලින්ම ඒ අදාළ DBMS එකේ අපිට නිර්මාණය කිරීම කරන්න පුළුවන්. හැබැයි සමහර අවස්ථාවලදී විතරක් නෙවෙයි, අපි හැමතිස්සෙම මේ table structure එක, scheme එක නිර්මාණය කරලා ඉවරුනයින් පස්සේ අපි ඒක නිරීක්ෂණය කරලා බලනවා මේ හැම table එකක්ම මේ database structure එකට, ඒ කියන්නේ relational database structure එකට, සම්බන්ධක දත්ත සමුදා ව්‍යුහයට අදාළව ගැළපෙන විදිහටද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. මොකද ER diagram එකේ අඩුපාඩු තිබුණොත්
ඔයාගේ හැදෙන ටේබල් වලත් ඒ අඩුපාඩු ඒ විදිහටම කන්ටිනියු වෙන්න පුළුවන්. එහෙම වුණාම වෙන්නේ ඔයාගේ ER එකට අදාළව හැදෙන ඩේටාබේස් එක inefficient database එකක් වෙනවා. කාර්යක්ෂම නැති දත්ත සමුදායක් බවට පත් වෙනවා. right? ඒතර ඔය අර ස්කීම් එක ලියලා එයාව නිවැරදිද කියලා බලන ක්‍රියාවලියට අපි කියනවා normalization process එකක් යවනවා කියලා. ඒක ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ. එතනට එන්න කලින් අපි මේක ගැන කතා බහ කරගමු. right? හරි. දැන් මේ ER diagram එක මම හිතනවා හැමෝම ගාවම ඇඳලා ඇති කියලා. මම ඒක නිසා එයාව බේස් කරගෙන කොහොමද ස්කීම් එක ලියන්නේ කියන එක ගැන තමයි අද කතා කරන්නේ. right. එතකොට කරන්න තියෙන පළවෙනි වැඩේ ස්කීම් එක ලියනකොට. ස්කීම් එක ලියනකොට කරන පළවෙනි වැඩේ තමයි ඔයාගේ entities ටික. මේක entities හතරක් තියෙනවා. student, teacher, desk, class. ඔන්න ඔය කියන entities ටික අපි මුලින්ම පේලියට එකක් යට එකක් ලියා ගන්නවා. right? එතකොට මම පටන් ගන්නම් desk, class, teacher, student කියන පිළිවෙලට. right? ඔයගලන්ට කැමති පිළිවෙලකට පටන් ගන්න පුළුවන්. එහෙම ලියලා අපි වරහනක් ඕපන් කරනවා. right? අපි සාමාන්‍ය ස්කීම් එක ලියන්නේ entity එකේ නම සහ වරහන ඇතුලේ ඒ entity එකට අදාළව තියෙන attributes මොනවාද කියන එක. ඒව තමයි පස්සේ ඊළඟ අවස්ථාවේදී database management system එකට දානකොට entity එකේ නම table එකේ නම බවට පත් වෙනවා. attributes ටික table එකේ තියෙන columns බවට තීරු බවට පත් වෙනවා. right? ඒතකොට desk කියන කෙනා ලිව්වා වරහනක් ඕපන් කරා. class වරහනක් ඕපන් කරා. ඊළඟට teacher වරහනක් ඕපන් කරා. ඊළඟට student වරහනක් ඕපන් කරා. හරි. එතකොට ඔන්න මූලික වැඩේ ඉවරයි. මූලික වැඩෙන් කරන්නේ entities ටිකේ නම් ටික ලියනවා වරහන් ටික ඕපන් කරගන්න. දැන් වරහන් ඇතුළට එන්න ඕනේ ඕගලන්ගේ entity එකක් වටේට අමුණලා තියෙන attributes ටික. ඒ කියන්නේ oval shape එක ඇතුළේ තියෙන attributes ටික ඊළඟට අපි මේවයි පිළිවෙලට ලියනවා. පිළිවෙලට ලියනකොට මතක තියාගන්න පිළිවෙල කියලා කියන්නේ මෙහෙමයි. පිළිවෙල ලියනවා කියලා කියන්නේ key attribute එක අපි මුලින් ලියනවා. ඉතිරි ඒවා අපිට කැමති පිළිවෙලකට ගන්න පුළුවන්. key attribute එකත් මුලට ලියන්න කියලා නීතියක් නැහැ. නමුත් key attribute එක නැත්නම් මේ underline කරලා තියෙන attribute එක entities වල ලියුවම අපිට lazy table structure එක අඳුන ගන්න. right? එතකොට තමයි desk එකට අදාළව did කියන එක ලියනවා. ඒක තමයි එයාගේ key attribute එක වෙන්නේ. ඒක අපි underline කරනවා. right? දැන් මම මෙයාව ලියන්නේ මෙන්න මේ කියන කොටස සලකලා. right? did ඊට පස්සේ එයාට අමතරව තිබුණේ color. මම වරහන වහන්නේ නැහැ දැන්. මොකද තව තියෙනවා වැඩ කීපයක් කරගන්න. එතකොට දැනට desk එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන attributes දෙක ලියලා ඉවර කරා. වරහන වහන්නේ. class කියන තැනට යනවා. class එකේ තියෙනවා cid underline කරා. ඊට පස්සේ name. ඒකෙත් attributes දෙකයි. ඒ දෙක ලිව්වා වරහන වහන්නේ නැහැ දැන්. ඊළඟට teacher කියන එක්කෙනාගේ attributes තුනක් තියෙනවා. tid තමයි මූලික වෙන්නේ. ඊළඟට තියෙනවා name and qualifications. මම name කියන එක name කියලා දැම්මා. qualification කියන එක qualification කියලා දැම්ම. දැන් මේක සිංහලෙන් ඔයගොල්ලෝ ලියලා නම් තියෙන්නේ සිංහලෙන් ලියන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. right? ස්ටුඩන්ට් කියන එක්කෙනා වටේටත් දේවල් තුනක් තියෙනවා. ස්ටුඩන්ට් ID මෙතන උඩ TID අන්ඩර්ලයින් වෙන්න ඕනේ. ස්ටුඩන්ට් ID name address. right? so ඔන්න ඊළඟට සිද්ධ වෙන දේ entities වල නම් හතර මුලින් ලියාගත්තා. ඊළඟට entity එකට connect වෙලා ඉන්න කට්ටියව අපි මේ විදිහට පේරියට ලියලා පෙන්නුවා. හරි. මෙතනට වෙනකන් කරලා තියෙන දේවල් ටික පැහැදිලිද? පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න.
right අනිත් අය right ඔව් තුන්දෙනෙක් කන්ෆර්ම් කරා අනිත් අය මොකද තත්ත්වේ අපි 8 දෙනෙක් ඉන්නවා රූම් එකේ right හරි හොඳයි ඊළඟට මෙන්න මේක හොඳට අහගන්න මේක ගොඩාක් අය පටල ගන්නවා right දැන් මේ වැඩේ කරලා ඉවරනයින් පස්සේ අපේ ER diagram එකේ තව එක්කෙනෙක් ඉතිරි එක ඇට්‍රිබියුට් එකක් ඉතිරි මොකක්ද ඉතිරිලා තියෙන ඇට්‍රිබියුට් එක අපි ලියපු නැති ඇට්‍රිබියුට් එකක් තියෙනවා මේ ස්කීම් එක ගොඩේ මුළු ER diagram එකම සැලකුවොත් අපි ලියපු නැති ඇට්‍රිබියුට් එකක් තියෙනවා මොකක්ද අපි ලියලා නැති ඇට්‍රිබියුට් එක ඔව් කියන්න බලන්න මොකක්ද අපි ER diagram එකේ ලියලා නැති ඇට්‍රිබියුට් එක වෙන්නේ දැන් ඔයගලන්ට උඩ ER diagram එක බලලා පහළ ලියලා තියෙන දේවල් බැලුවා නම් ඔකට උත්තරේ හොයාගන්න පුළුවන් ඔව් විසරු hours කියන එක ලියලා නැහැ very good right එතකොට hours කියන කෙනා කොහෙද ලියන්නේ right හා ඔන්න ඔය ප්‍රශ්නේ පොඩ්ඩක් ඔළුවේ තියාගන්න මොකද hours කියන කෙනා අපිට හිතුමතේට ලියන්න බෑ මේ entities එක්ක සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය විතරයි මෙතනට මෙහෙම ලියා ගන්න පුළුවන් වෙන්නේ ඊළඟට අපි මේ දැන් මේ tables ටික ඔයගොල්ලෝ මෙහෙම වැහුවොත් මේ විදිහට ඉවර කරොත් ඕගලන්ට කවුරු හරි කිව්වොත් මොකක් හරි මේ එක ඩෙස්ක් එකක් මොකක් හරි යම්කිසි ඩෙස්ක් එකක් අපි හිතමුකෝ DID එක D001 කියලා D001 කියන ඩිස්ක් එක අයිති මොන ළමයටද කියලා හොයන්න කිව්වොත් ඕගලන්ට මේ දීලා තියෙන දැන් මේ වගු ටික මෙහෙම දීලා තිබුණොත් ඕගලන්ට ඒක හොයාගන්න අපහසු වෙනවා මොකද ඩෙස්ක් එකයි ස්ටුඩන්ට් අතරයි සම්බන්ධයක් නෑ ස්ටුඩන්ට් ටේබල් එකේ තියෙන ස්ටුඩන්ට් ID name address විතරයි ඩෙස්ක් එකේ තියෙන ඩෙස්ක් ID එකයි කලර් එකයි විතරයි ඒත් අපි දන්නේ මොන ළමයටද මොන ඩෙස්ක් එකද අයිති වෙන්නේ කියන එක right එතකොට ඕක තීරණය වෙන්නේ ඒ දෙන්න අතර තියෙන රිලේෂන්ෂිප් එකේ කාඩිනැලිටි එක මත right දැන් ස්ටුඩන්ට් සහ ඩෙස්ක් එක අතර තියෙන රිලේෂන්ෂිප් එකේ කාඩිනැලිටි එක මොකක්ද 1 to 1ද 1 to manyද many to manyද ඔව් ළමයි 1 to 1ද 1 to manyද many to manyද ඩෙස්ක් එකයි ස්ටුඩන්ට් අතරයි තියෙන්නේ ඔව් උත්තර දෙන්න බලන්න ඔව් හර්ෂිනි රිද්මත් හරි 1 to 1 එතකොට ඔන්න ඔය කාඩිනැලිටි එක මත තීරණය වෙනවා අපි කොහොමද මේ දෙන්න අතර රිලේෂන්ෂිප් එක ගොඩනගන්නේ කියන එක right දැන් මේ අපි ER diagram එක අඳිනකොට අපි නම් කරපු key attribute එක නේද අපි සාමාන්‍යයෙන් key attributes කියලා කියනවා නේද මේ විදිහට underline කරලා තියෙන attribute එකකට මෙයාට අපි කියනවා key attribute එකක් කියලා ඔන්න ඔය key attribute එක scheme එක පැත්තට ආවම scheme එකට ආවම අපි කියනවා key attribute එකට තව නමක්
primary key කිය. right primary key කිය. එතකොට මේ primary key එකක් වෙනත් table එකක දැන් student ගෙනේ primary key එක වෙන්නේ student id මම මේ student id වෙන table එකක ඒ කියන්නේ desk class teacher කියන table තුනෙන් එකක මේ කියන column එකම ලිව්වොත් අන්න එහෙම column එකට දෙවෙනියට ලියන column එකට අපි කියනවා foreign key එකක් කියලා. ආගන්තුක යතුරක් කියලා. primary key එකට අපි කියනවා ප්‍රාථමික යතුරක් කියලා. foreign key එකට කියනවා ආගන්තුක යතුරක් කියලා. එතකොට හොඳට මතක තියාගන්න foreign key එකක් වෙන්න පුළුවන් වෙන්නේ කොහේ හරි table එකක primary key එකක් වෙලා ඉන්න කෙනෙකුට විතරයි. right? මොකද foreign key එකේ definition එක යන්නේත් එහෙම. ආගන්තුක යතුරේ හැඳින්වීම යන්නේ එක් වගුවක ප්‍රාථමික යතුර ලෙස ඇති ශේෂ්ත්‍රයක් තවත් වගුවක සාමාන්‍ය ශේෂ්ත්‍රයක් විදිහට දකින්න ලැබෙන විට අන්නේ සාමාන්‍ය ශේෂ්ත්‍රයට අපි කියනවා ආගන්තුක යතුරක් නැත්නම් foreign key එකක් කියලා. right? එතකොට ඔන්න primary key foreign key කියන දෙන්න තමයි ඉදිරිපත් වෙන්නේ නැත්නම් involve වෙන්නේ මේ table දෙකක් අතර සම්බන්ධතාවක් relationship එක තියාගන්න. එතකොට අපිට ඒක හිතුමතේට එහෙ මෙහෙ දාන්න බෑ. මේ primary key එක ඊළඟට මොන table එකටද foreign key එකක් විදියට වැඩ කරන්න කියන එක ඒ entities අතර තියෙන relationship එක මත තීරණය වෙනවා. ඒ වගේම තමයි මොන පැත්තටද foreign key එක හම්බෙන්නේ කියන එක ඒ relationship එකට අදාළව තියෙන cardinality එක මත 1 to 1 ද 1 to many ද many to many ද කියන මත ආයෙත් වෙනස් වෙනවා. right? එතකොට අපි බලමු මෙතන කොහොමද ඔය වැඩේ වෙන්නේ කියලා. දැන් මම මුලින්ම ගන්නවා ස්ටුඩන්ට් එකයි ඩෙස්ක් එකයි අතර. මේ දෙන්න අතර රිලේෂන්ෂිප් එක 1 to 1. 1 to 1 රිලේෂන්ෂිප් එක මේක ඔයගොල්ලන්ගේ ටියුට් එකේ තියෙනවා. right? මම මේ කියන්න යන දේ. මම ඒක මෙතනදී කියනවා ඔයගොල්ලන්ට ටියුට් එක රිෆර් කරගන්න පුළුවන්. මම පෙන්නන්න ටියුට් එකේ උතරක් තියෙන්නේ කියලා. ඒතර 1 to 1 රිලේෂන්ෂිප් එකක් මේන්ටේන් කරනකොට අපිට කරන්න තියෙන දේ තමයි මම ඒක මෙතන ලියන්නම්. රිලේෂන් කියන එකට සිංහලෙන් අපි රිලේෂන් කියලාම ගමු. right? කරන්න තියෙන්නේ එක් රිලේෂන් එකක කියන්නේ ටේබල් එකක ප්‍රාථමික යතුර අනෙක් රිලේෂන් එක තුල නිරූපණය කිරීම. එතකොට කවුරුද කාගේ යතුරද කියන එක ගැටලුවක් නැහැ. හැබැයි දෙකම කරන්න එපා. ඔන්න ඕක හොඳට මතක තියාගන්න. ගොඩක් අය වරද්ද ගන්නවා 1 to 1 එක කරන්න ගියාම එක ටේබල් එකක තියෙන ප්‍රයිමරි කී එක තව ටේබල් එයාත් එක්ක සම්බන්ධ වෙන්න වෙලා තියෙනවා 1 to 1 එකකින් සම්බන්ධ වෙලා තියෙන අනෙක් ටේබල් එකට කොපි කරනවා. හැබැයි එක පැත්තකට විතරයි කොපි වෙන්නේ. දෙපැත්තටම කොපි කරන්න එපා. දැන් මේ තියෙන
අවස්ථාවේදී නම් අපිට පුළුවන් ස්ටුඩන්ට් ID එක කොපි කරන්න මෙන්න මේ ඩෙස්ක් එකට. මොකද ඩෙස්ක් එකයි ස්ටුඩන්ට් එකයි අතර තියෙන 1 to 1 රිලේෂන්ෂිප් එකක්. හරි. එහෙම නැත්තම් මෙහෙම නෙවෙයි නම් ඔයාට පුළුවන් DID කියන කෙනා ගෙනල්ලා ස්ටුඩන්ට් එක ඇතුළේ ඩුප්ලිකේට් කරන්න. නැත්නම් ස්ටුඩන්ට් එකේ කොලම් එකක් විදිහට තියන්න. හරි. මම දැනට මේක මෙහෙම තියෙනවා. මේ කියපු දේ තේරුණාද? right. අනිත් අය ඉසුරු පැහැදිලි මදි. right. ඉසුරු අපි ආයසරයක් පැහැදිලි කරගමු. මේ වැඩේ කරනකොට ඉසුරු මුලින්ම අපි බලන්නේ entity දෙක අතර තියෙන සම්බන්ධය. දැන් අපි මේ හදන්නේ මේ අපි ලියපු මේ relational schema එකේ. ඒ කියන්නේ මේ කොටසේ මේ එකින් එක අපි ලියලා තියෙන්නේ මේ tables නේ. මේ ලියලා තියෙන tables. මෙන්න මේ tables අතර සම්බන්ධතාවය ගොඩනගන්න තමයි අපි මේ හදන්නේ. ඒ සම්බන්ධතාවය ගොඩනගා ගන්න මේ entities අතර තියෙන cardinality එක උදව් වෙනවා. එතකොට student and desk අතර තියෙන cardinality එක 1 to 1 කියන එක ඉසුරුට පැහැදිලිද? හරි. ඒ කියන්නේ ඉසුරු 1 to 1 relationship එකක් නම් තියෙන්නේ අපි දෙන්න අතර සම්බන්ධය හදාගන්න. එක table එකක. මම මෙතනදි තෝරගත්තේ student ID. එක table එකක එයාගේ ප්‍රාථමිකය තුළ නැත්නම් key attribute කියලා කියනවා. ඔන්න ඔය කියන key attribute එක එයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කෙනාගේ වගුවේ. ඒ කියන්නේ ස්ටුඩන්ට් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ desk රන්නේ වගුවේ ඩුප්ලිකේට් කරනවා කියලා අපි කියන ඩුප්ලිකේට් කරනවා නැත්නම් ලියා ගන්නවා නැත්නම් ස්ටෝර් කර ගන්නවා කියලා අපි කතා කරනවා. ඒ කියන්නේ ස්ටුඩන්ට් ගේ ස්ටුඩන්ට් ID එක එයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න entity එකේ කියන අනිත් entity එක ඇතුලේ column එකක් බවට පත් කරගන්නවා. එතනදී එයා key attribute එකක් නෙවෙයි. ප්‍රාථමික අතුරක් නෙවෙයි. ඉසුරු තේරුණාද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. right. ඔන්න 1 to 1 relationship එක දැන් ඒතර මෙහෙම නැතුව ඔයගොල්ලෝ කරනවා නම් මොකද්ද ඊළඟට කරන්න පුළුවන් ක්‍රමේ? ඔයාලට පුළුවන් student ID එක මකලා right. ඔයාලට පුළුවන් desk ID එක අරගෙන මෙතනින් ලියන්න. right. දැන් ඔය දෙකෙන් එකක් තමයි කරන්නේ. දෙකම කරන්න යන්නේ. ඒ විතර මම මගේ පළවෙනි choice එකත් එක්ක ඉන්නවා. right. ඒ කියන්නේ student ID desk කියන ස්කීම් එක ඇතුලේ කොපි කරපු අවස්ථාව. හරි. දැන් ඊළඟට මම විසඳ ගන්නවා ස්ටුඩන්ට් එකයි ක්ලාස් අතරයි තියෙන සම්බන්ධතාවය. දැන් ওই විදිහට අපි මුළු ER diagram එකේම සම්බන්ධතාව ටික විසඳන්න ඕනේ. ස්ටුඩන්ට් and ක්ලාස් අතර තියෙන්නේ one to many relationship එකක්. right. එතකොට one to many relationship එකක් විසඳන්නේ මෙන්න මෙහෙමයි. right. one to many relationship එක
අපි කතා කරනවා එක කියන සයිඩ් එකේ, ඒ කියන්නේ one to many relationship එකේ එක කියලා වැටලා තියෙන සයිඩ් එකේ primary key එක අනිවාර්යෙන් many කියන සයිඩ් එකට duplicate කළ යුතුයි. නැත්නම් many කියන සයිඩ් එකේ ලිවිය යුතුයි. right? ඒකට වෙන ඔප්ෂන් නැහැ. දැන් කලින් කියන කැමති විදිහට මාරු කරගන්න පුළුවන් කිව්වා. right. එතකොට one to many mapping එක අදාළ එක මම මෙතන ලියන්නම්. ඔයගොල්ලෝ short note කරගන්නවා නම් කරගන්න. ඔපරකින් ළමයි මේක රෙස්පොන්ඩ් කරන්න නැතුව යනවා. right. එතකොට අපේ one to many relationship එක කොහොමද තියෙන්නේ? one තියෙන්නේ class එක පැත්තේ. many තියෙනවා student ගේ පැත්තේ. right. එතකොට අපි කතා කරේ මොකද්ද? එක කියන පැත්තේ ඉන්න primary key එක. ප්‍රාථමික අතුර. ඒ කියන්නේ CID. many කියන side එකට copy කරන්න ඕනේ නැත්නම් නිරූපණය කරගන්න ඕනේ. ඒක අනිවාර්ය දෙයක්. ඒ කියන්නේ one to many කියන ඔය relationship එක match කරගන්න මම class එකේ තියෙන CID student ගේ ඇතුළට දාන්න ඕනේ සාමාන්‍ය field එකක් විදිහට. ඔයගලන්ට පුළුවන් ඒක මේ විදිහට නිරූපණය කරගන්න. right. එතකොට one side එකේ තියෙන CID ගෙනල්ලා many side එකට copy කරා. මේවා many side එකට copy කරාම ඒ කියන්නේ මෙන්න මෙයා primary key එකක්ද නැහැ. මේක මේ සාමාන්‍ය key එකක්. right. හරි. තේරුණාද මේ වැඩේ? confirm කරන්න. හරි. හොඳයි. right there. right. හරි. ඔන්න one to one එකත් හරි one to many එකත් හරි. many to many. many to many එක්කෙනා ටිකක් වෙනස්. many to many එක්කෙනා sorry m to many. many to many එකේදී
ඔව් ඉසුරු මෙනි පැත්තේ තමයි දාන්නේ. මගේ අතින් වැරදුනද මෙනි පැත්තේ නෙවෙයිද මම දන්නේ කොහොමද? ඔව් මෙනි පැත්තේ දාලා තියෙන්නේ. ඒ කියන්නේ ස්ටුඩන්ට් and class අතර one පැත්ත class many පැත්ත student ඉසුරු right හරි ළමයි තප්පරයක් ඉන්න හරි ඊළඟට many to many mapping එකේදී සිද්ධ වෙන්නේ බොහොම විශේෂ දෙයක් many to many relationship එකක් map කරගන්නකොට අපි අලුතෙන් table එකක් නිර්මාණය කරන්න ඕනේ. يعني අලුතෙන් relation එකක් නිර්මාණය කරමු. ඒ relation එකට ඔයගලන්ට කැමති නමක් දෙන්න පුළුවන්. කැමති නමක් කියලා කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් මේක ප්‍රායෝගික තැනකට නෙගෙන්නේ ප්‍රැක්ටිකල් තැනක්නේ. ඒක නිසා ගැළපෙන නමක් දෙන්න. right? ඒ වගේම තමයි ඒ table එකට අලුතෙන් create කරන table එකට එයා සමග many to many relationship එකේ සම්බන්ධ වෙලා ඉන්න entity දෙකේ ඉන්න primary keys වගේ වැඩ කරන දෙන්න. ඒ කියන්නේ key attribute දෙක copy කරන්න ඕනේ. right? ඒකට අපි කරන්නේ අලුත් relation කියන table එකක්. ගැළපෙන නමක් සහිතව නිර්මාණය කර එයට many to many සම්බන්ධයට අදාළ භූතාර්ථ වල ප්‍රාථමික යතුරු ප්‍රාථමික යතුරු කියලා කියනවා. ප්‍රාථමික යතුරු නිරූපණය කළ යුතුයි. මෙතන විශේෂ දෙයක් වෙනවා ළමයි. දැන් කලින් අවස්ථාවවලදී අපි foreign keys යවනකොට අපි මොකොත් කලබල කරේ නැහැ foreign key එක foreign key එක විදිහටම තිබ්බා. හැබැයි මෙතනට ඒ අදාළ යතුරු ටික එනකොට ඒගොල්ලෝ වෙන වෙනම foreign keys වෙනවා. right දැන් අපිට උත්තරේ මේ අපේ ප්‍රශ්නට අදාළව අපි මේක පැහැදිලි කරනකොට ඔයගලට මේක වඩා පැහැදිලි වෙයි. foreign keys තනි තනියෙන් foreign keys වෙනවා. හැබැයි මේ සියල්ලම එකතු කරලා ඒ කියන්නේ මේ keys ටික ඔක්කොම එකතු කරලා ඒ keys ඔක්කොගෙම නිරූපණය වෙන composite primary key එකක් සංයුක්ත ප්‍රාථමික යතුරක් තියෙන බව අපි පෙන්වන්න ඕනේ. ඒතර primary keys ටික එකතු වෙලා තමයි මම මේ කියන්නේ. වෙන ඒවා settle වෙන්නේ. නිරූපණය කළ යුතුයි. ඊළඟ point එක ආගන්තුක යතුරු සියල්ල එක්වගෙන සංයුක්ත ප්‍රාථමික යතුරක් නිර්මාණය කළ යුතුයි. right ආගන්තුක යතුරු සියල්ල එක්වගෙන සංයුක්ත ප්‍රාථමික යතුරක් නිර්මාණය කළ යුතුයි.
ඒ වගේම තමයි මේකේ තව විශේෂ දෙයක් තියෙනවා. descriptive attribute තියෙනවා නම්. දැන් අර කලින් අපි මම අහපු ප්‍රශ්නේ hours කියන එක්කෙනා අපේ ස්කීමා වල හිටියේ නෑ කියලා අපි කතා වුණා. ඒතර එයා නිරූපණය කරන්නේ මෙන්න මෙතන. right descriptive වර්ගයේ attributes මෙම වගුවට ඇතුළත් කළ හැක. මෙතනදී මතක තියාගන්න descriptive කිව්වම ඒ relationship එකට දාලා විතරයි. right වෙන තැන්වල තියෙන descriptive වෙන relationship වලට අමුල්ලා තියෙන descriptive ගාලා මෙතන අපි දාන්නේ නැහැ. right සම්බන්ධතාවට අදාළ right ඒතර වැඩ කීපයක් කරන්න තියෙනවා. අලුතෙන් table එකක් හදන්න ඕනේ. ඒ table වල එයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න entities වල prime attributes ටික ලියන්න ඕනේ. ඒව එතකොට වෙන වෙනම foreign keys වෙනවා. ඒ prime attributes ටික ඔක්කොම එකතු කරලා composite primary keyයක් හදන්න ඕනේ මේ කියන අලුත් table එකට primary key එකක් ලබා දෙන්න. ඒ වගේම තමයි descriptive කට්ටිය ඉන්නවනම් ඒගොල්ලොත් මේකේ කොටසක් විදිහට නිරූපණය කරන්න ඕන. right හරි අපි වැඩේ කරලා බලමු. දැන් ඔය කියන විදිහට many to many relationship එක තියෙන්නේ student and teacher අතර. එතකොට ඒක නිසා අපිට අලුතින් table එකක් හදාගන්න වෙනවා. මම ওই table එක හදනකොට නම දෙන්න ලේසිම විදිහ තමයි entities දෙකේ නම් දෙක එකතු කරන්න. එතකොට මම මෙතන student teacher. ඔක තමයි මගේ table එකේ නම. එතකොට මේ අලුත් table එකට මොනවාද key attributes එන්න ඕනේ? student ගෙන් student id තියෙනවා, teacher ගෙන් tid තියෙනවා. එතකොට student id foreign key එකක්, tid foreign key එකක්. right student id අයිති වෙන්නේ student table එකට, tid අයිති වෙන්නේ teacher table එකට. ඊළඟට මේ දෙන්නම underline කරලා පෙන්නන්න ඕනේ. මේක මේ දෙන්නම එකතු වුණාම තමයි primary key එක හැදෙන්නේ කියලා මේ කියන table එකට. ඒක තමයි මම අර සිංහලෙන් ඔයගලන්ට අපිට ලිව්වේ. සහ ඊළඟට descriptive attribute. descriptive attribute කියන hours කියන එක නම් මේකට ඇතුළත් කරන්න පුළුවන්. ඉතින් මේ student හා teacher අතර hours ඉන්න නිසා තමයි hours ඇතුළත් කරන්නේ. student හා desk එක අතර hours එකක් තිබුණා නම් ඒක අපි මේක දාන්න යන්නේ නැහැ. ඒකට වෙනම table එකක් අපි හදමු. පැහැදිලිද? ඔව් ළමයි. ළමයි මං කියන එක පැහැදිලිද? කියපු එක සහ කියන එක. හර්ෂණී ආයි කියලා. right. එතකොට හර්ෂණී අපි කරන දේ ඔනෝලුවට දාගන්න. මේ කතා කරන්නේ many to many නම්. relationship එක many to many නම් තමයි මේ වැඩේ කරන්නේ. many to many නම් අපි අලුත් table එකක් හදමු. මේ තමයි අලුත් table එකේ නම. ඊළඟට වරහන ඕපන් කරා many to many relationship එකට අදාළව. ඒ කියන්නේ මෙන්න මේ relationship එකනේ අපේ many to many තියෙන්නේ. මේක ටික තමයි many to many relationship එක වෙන්නේ. ඒත් many to many relationship එකට අදාළ වෙන entities වල prime attribute එක student ගේ student id, teacher ගේ teacher id අපි මේ table එකේ ලියනවා. ඒත් අලුතෙන් table එකක් හැදුවා, කැමති නමක් දුන්නා.
prime attribute ටික මේ men to many එකට සම්බන්ධ වෙන ඒ දෙක ලිව්වා. right එතනට යනකම් පැහැදිලිද හර්ෂණේ? right ඊළඟට තියෙන්නේ ඒ දෙන්නාම අන්ඩර්ලයින් කරන්න ඕනේ. දැන් අපි කලින් අවස්ථාවවලදී ඔහොම අන්ඩර්ලයින් කරේ නැහැ. foreign keys ගන්නකොට අන්ඩර්ලයින් කරේ නැහැ. මෙතනදී අන්ඩර්ලයින් කළ යුතුමයි. student id එකයි tid එකයි අන්ඩර්ලයින් කරන්න ඕනේ. ඒ වගේම descriptive attribute එකක් තිබ්බොත් දැන් මේ teaching කියන එකට teaching කියන relationship එකට අමුණලා right ඔය කියන relationship එකට අදාළව තියෙනවා නම් attributes connect කරලා දැන් අපේ hours කියලා තියෙනවා. අන්න එයාව අපි මේ කියන table එකට ඇතුළත් කරන්න ඕන. තේරුණාද හර්ෂණී? right හරි දැන් ළමයි අපේ ස්කීම් එක අපි හදලා ඉවරයි. දැන් අපිට පුළුවන් අපේ ටේබල් ටික ක්ලෝස් කරන්න. right ඒ කියන්නේ ඉවර වෙන වරහන යොදා ගන්න. ඔය විදිහට වරහන යොදා ගන්න පුළුවන්. හරි ඕක තමයි ස්කීම් එක ලියනවා කියලා අපි කරා. right හරි. දැන් මේ ටික ලියා ගන්න පරිස්සමට. මේ පැත්තේ මම ලියලා තියෙනවා මොනවාද ඇයි මේ දේවල් ටික කරෙන්නේ කියන එක. right ඒකත් ඔයගොල්ලෝ ලියා ගන්න මම එකම ස්ක්‍රීන් එකට ගන්නම්. ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එක එක්ස්පෑන්ඩ් කරගෙන ඒකට ඔයගොල්ලෝ ලියා ගන්න. right හරි. right ඔහොම ලියා ගන්නකො මම men to many එක තව ටිකකින් පෙන්නනවා. ඉවර වෙච්ච ගමන් කියන්න ළමයි.
හරි ළමයි ඉවරද ස්ක්‍රීන් එක උඩට කරන්නද මම අනිත් අය එක්කෙනෙක් ඕකේ තාම ලියන අය ඉන්නවද හරි මම ස්ක්‍රීන් එකේ මියුට් කරනවා ඉතින් many to many ටිකට අදාළව ලියලා තියෙනවා හරි ඉවරද ළමයි
අපිට පුළුවන් ප්‍රශ්නයක් කරන්න එහෙම right අනිත් අය තාම ලියන කවුරු හරි ඉන්නවද ටක් ගාලා ඉන්ඩිකේට් කරන්න හරි යමු ප්‍රශ්නයකට right හරි එතකොට මේ ප්‍රශ්නේ ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නයක් මම ඔයගලන්ට දෙන්නේ alright English medium එක තියෙනවා සිංහල medium එක මම crop කරලා ගන්න ඕනලා මට පොඩි වෙලාවක් දෙන්න right English medium කට්ටිය මේක try කරන්න සිංහල medium අයට මම ප්‍රශ්න දානවා ටක් ගාලා past paper book තියෙන අය ළඟ කරන්න පටන් ගන්න English medium sorry 2011 ඉන්න මම ප්‍රශ්නේ මොකක්ද කියලා පොඩ්ඩක් ගන්න මතක විදිහට තුන්වෙනි structured question එක ඔව් මේ තියෙන්නේ තුන්වෙනි ප්‍රශ්නේ structured ප්‍රශ්නේ විනාඩි 15යි right කරන්න පටන් ගන්න right time එක ගැනත් පොඩ්ඩක් හිතන්න ළමයි right අපි 1:38යි වෙලාව right 1:40 කියලා හිතුවා 1:55 වෙනකොට ඉවර කරගන්න ඕනේ මේකේ තව කොටස් තියෙනවා මම එවන්නම් ඔයගලන්ට දැනට මේක බලාගෙන වැඩේ කරගෙන යන්න තමයි මම මේක ටක් ගාලා සේව් කරලා ඔයගලන්ට දානවා
රයිට් පළවෙනි කොටස තියෙනවා WhatsApp එකේ කට්ටිය එතනින් බලාගෙන ප්‍රශ්න කරගෙන යන්න මම ඉතිරි කොටස් ටික මෙතනින් ක්‍රොප් කරලා ඔයගලන්ට දානවා
right සිංහල මීඩියම් ප්‍රශ්න ටික දාලා තියෙන්නේ ටක් ගාලා කරගෙන යමු මං දෙකට ඕක සාකච්ඡා කරන්න පටන් ගන්නවා හරි ළමයි මම ස්ක්‍රීන් ෂෙයාරින් පොඩ්ඩකට නතර කරනවා මේ මම මෙතන ඉමේජස් ටික හදාගන්න ඕන නිසා ඔයගොල්ලෝ කරගෙන යන්න
hello oh හරි තාම කරන අය ඉන්නවද නැත්නම් කරලා ඉවරද ළමයි ළමයි මාව ඇහෙනවද කරන අය ඉන්නවද නැත්නම් කරලා ඉවරද ඉන්නවා ඉසුරු තප්පරයක් ඉන්න මේ වයිට් බෝඩ් එක චුට්ටක් හිර වෙලා තියෙන්නේ ඉසුරු තව යවන්න අවශ්‍යද
ඉසුරු කොයි හරියටද යන්න ඕනේ මේ මම දැන් ටිකක් ස්ක්‍රෝල් කරා මේ ඔව් මේ මෙතනද අවශ්‍ය වෙන්නේ right okay right okay හරි ඉන්න මං හරි right okay right අපි ප්‍රශ්නේ කතා කරන්න පටන් ගමුද කට්ටිය තාම කරන අය ඉන්නවද ඉන්නවනම් ටක් ගාලා ඉන්ඩිකේට් කරන්න right අපි කතා කරන්න පටන් ගමු නේද right එතෙන්දි කතා කරලා තියෙනවා පාසලක සිසුහු වොලිබෝල් ජවන හා පිටිය මරල ක්‍රීඩා මේසපන්දු ආදී විවිධ ක්‍රීඩා සඳහා සහභාගී වෙති ක්‍රීඩා සඳහා සහභාගී වන සිසු සිසුවන්ගේ ඇතුළත් වීමේ අංකය ශිෂ්‍ය නාමය නිවසේ ලිපිනය පන්තිය සහ සහභාගී වන ක්‍රීඩා ඇතුළත් නාම ලේඛනයක් පවත්වාගෙන යාමට විදුහල්පතිවරයාට අවශ්‍යව ඇත එක් සිසුවෙකු එක් ක්‍රීඩාවකට වඩා සහභාගී විය හැක එක් නිශ්චිත ක්‍රීඩාවක් සඳහා එක් සිසුවෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් සිටිය හැකිය එක් එක් ශිෂ්‍යයා කලින් නියම කරන ලද පැය ගණනක් ක්‍රීඩාව සඳහා සහභාගී විය හැකිය. එතකොට ඒ කොටසේ අහලා තියෙන ඉහත සංසිද්ධිය සඳහා ER සටහනක් අඳින්න මම දැන් මෙතන මේ ඉඩ පාස් කරලා ඉවර වෙලා මේ ප්‍රශ්නේ එකට කම්පැක්ට් කරලා තියෙන ඔයගලන්ට ඉඩ හම්බෙනවා. එතකොට මෙතන මේ සංසිද්ධිය අපි විසඳ ගන්න ඕන දේවල් කීපයක් තියෙනවා. right පරිස්සමට විසඳ ගන්න ඕනේ මොකද මේකේ සමහර තැන් ඔයගලම රවට්ටන ටයිප් එකෙන් තියෙන්නේ. right එතකොට මේක කියලා තියෙනවා පාසලක සිසුහු වොලිබෝල් ජවන හා පිටිය මල්ල ක්‍රීඩා මේසපන්දු ආදී විවිධ ක්‍රීඩා සඳහා සහභාගී වෙති. එතකොට මේ ක්‍රීඩා කියලා කියන්නේ අපිට හම්බෙන එක එන්ටිටි එකක්. right ක්‍රීඩා. ඔන්න එක එන්ටිටි එකක්. ඊළඟට පාසලක සිසුවෝ කියලා කියන්නේ අපිට තියෙන තව එන්ටිටි එකක්. එතකොට මේකේ විදුහල්පතිවරයා කියලා නාම පදයක් තියෙනවා. ඒ විදුහල්පතිවරයා කියන එක අපේ මේ සිද්ධියට අදාළව ER එකට අදාළව නාම පදයක් කියලා භාවිතා කරන්න දෙයක් නැහැ. මොකද මෙතන රෙකෝඩ් කරන්න හදන්නේ සිසුන් සහභාගී වෙන ක්‍රීඩා. එතකොට අපේ එන්ටිටිස් දෙක වෙන්නේ සිසුන් සහ ක්‍රීඩා කියන එන්ටිටිස් දෙක. ඊළඟට මේගොල්ලන්ගේ ඇට්‍රිබියුට්ස් මොනවාද මේගොල්ලන්ගේ ඇට්‍රිබියුට්ස් වෙන්නේ? මේගොල්ලන්ගේ ඇට්‍රිබියුට්ස් විදිහට අපිට අරගන්න පුළුවන් ක්‍රීඩා සඳහා සහභාගී වෙන සිසුවියන්ගේ ඇතුළත් වීමේ අංකය ශිෂ්‍යයෙක්ව විස්තර කරන නාම පදයක් right ඊළඟට ශිෂ්‍ය නාමය ඊළඟට නිවසේ ලිපිනය ඊළඟට පන්තිය
සහභාගී වන ක්‍රීඩා ඇතුළත් නාම ලේඛනයක්. එතකොට සහභාගී වන ක්‍රීඩා කියන එක right සහභාගී වන ක්‍රීඩා නැත්නම් වෙන විදිහකින් කියනවා නම් ක්‍රීඩාවල නම කියන එක ශිෂ්‍යයාට අදාළව අපිට කතා බහ කරගන්න බෑ හේතුව තමයි ක්‍රීඩා කියලා වෙනම එන්ටිටි එකක් තියෙනවා. ඒතර සහභාගී වෙන ක්‍රීඩාවක් කියලා කියන්නේ ක්‍රීඩාවක් සම්බන්ධයෙන් තියෙන දෙයක්. ඒක ශිෂ්‍යයා සහභාගී වෙන එක හරි. නමුත් අපිට තියෙන ප්‍රධානම රිලේෂන්ෂිප් එක වෙන්නේ නැත්නම් ප්‍රධානම සංසිද්ධිය වෙන්නේ මෙතනදී ශිෂ්‍යයෝ නැත්නම් සිසුහු මේ සඳහා සහභාගී වෙති කියන එක. ඒතර මේ පළවෙනි ලයින් එක අරගත්තම අපිට රිලේෂන්ෂිප් එක අඳුන ගන්න පුළුවන් පාසලක සිසුහු වොලිබෝල් ජවන හා පිටිය මල්ල ක්‍රීඩා මේසපන්දු කියලා කියන ක්‍රීඩාවල නම් යන විවිධ ක්‍රීඩා සඳහා සහභාගී වෙති. එතකොට මේ සහභාගී කියලා කියන්නේ ඔයගලන්ගේ රිලේෂන්ෂිප් එකේ නම. right එතකොට මෙයා රිලේෂන්ෂිප් එක. right මෙයා තමයි රිලේෂන්ෂිප් එක වෙන්නේ. right එතකොට එතන පහලින් කියලා තියෙනවා එක් සිසුවෙකුට එක් ක්‍රීඩාවකට වඩා සහභාගී විය හැකි අතර එක් නිශ්චිත ක්‍රීඩාවක් සඳහා එක් සිසුවෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් සහභාගී වේ. ඉසුරු ක්‍රීඩා කිරීම කියන එක ගැටලුවක් නැහැ. මෙතන ගැටලුවක් නැහැ කියලා කියන්නේ මෙහෙමයි. මෙතන සංසිද්ධියේ ඔයාට තියෙන වචනයක් භාවිතා කරන්න. එතන තමයි පුතේ මාකින් ස්කීම් එකේ පොඩ්ඩක් බලන්නේ මොන විදිහටද කරන්න කියන එක. දැන් මෙතන පැහැදිලිවම කියලා තියෙනවා සහභාගී වීම කියන වචනය. ඔයාට ක්‍රීඩා කරයි කියන එක සිනාරියෝ එකෙන් මේ දීලා තියෙන විස්තරයෙන් ගන්න පුළුවන් නම් කිසිම ගැටලුවක් නැහැ. right දැන් මෙතන ගොඩක් වෙලාවට සහභාගී කියන වචනේ හරි ප්‍රොමිනන්ට් නේ. මෙතන තියෙනවා සහභාගී කියලා. right එතන සහභාගී කියලා තියෙනවා. right මේ ER diagram ප්‍රශ්නවලදී අපි හරියට ප්‍රශ්නයත් එක්ක බැඳිලා වැඩ කරන්න ඕනේ. ප්‍රශ්නෙන් පිටට හිතන්න වෙන්නේ බොහොම කලාතුරකින්. මොකද ප්‍රශ්නේ ඇතුලේ අදාළ වචන ටික ඔක්කොම ඒගොල්ලෝ සපයනවා. right හරි එතකොට මේ ER diagram එක අඳිනකොට අපිට කොහොමද අඳින්න තියෙන්නේ? බොහොම සරල ER diagram එකක් අඳින්න තියෙන්නේ. right මම ඒක මේ උඩ අතට අඳිනවා. right මට ප්‍රශ්නෙත් පේන්න අවශ්‍ය නිසා. right මම මෙතන ශිෂ්‍යයා කියලා ගන්නවා. නැත්නම් සිසුවා කියලා ගන්න පුළුවන්. සිසුවා සහභාගී වෙනවා ක්‍රීඩාවට. right student sport participate කියන එක තමයි ඉංග්‍රීසි වචනේ අපිට අරගන්න තියෙන්නේ. ඊළඟට අපි දන්නවා මෙහෙම ඇඳලා ඉවරනයින් පස්සේ විතරක් මේක ඉවර වෙන්නේ නැහැ. අපි මේකට අදාළව තියෙන ඇට්‍රිබියුට්ස් ටික සම්බන්ධ කරන්න ඕනේ නේද? ඇට්‍රිබියුට්ස් මොනවද? ඇතුළත් වීමේ අංකය තියෙනවා. right ඊළඟට ශිෂ්‍ය නාමය තියෙනවා. දැන් සමහර අය නමක් ලියන්න යනකොට ඔටෝමැටිකලි කොම්පොසයිට් ගැන හිතන්න යනවා. ඒවා කරන්න යන්න එපා. ඒවා කරන්නේ මේ ප්‍රශ්නේදී ඒ ගැන ඉංගියක් දීලා තිබ්බොත් විතරයි. නැත්තම් ශිෂ්‍ය නාමයම තමයි. right ඊළඟට නිවසේ ලිපිනය. මේ මම වගේ රවුමින් පිට ලියන්න එපා. මං ස්ක්‍රීන් එකේ ලියන නිසා මට කන්ට්‍රෝල් නැත්තේ. ඊළඟට පන්තිය. සහභාගී වන ක්‍රීඩා කියන එක සිසුවාට අමුණන්නේ නැත. මොකද ක්‍රීඩාව කියලා වෙනම එන්ටිටි එකක් තියෙනවා. ඒතර ක්‍රීඩාවට අදාළව මොනවාද අපි ලියන්නේ? එකක් තමයි මේ මෙන්න මෙතනින්
මෙන්න මේ කියන ටිකෙන් මේ වොලිබෝල්, ජවනහා පිටිය, මේසපන්දු ආදී විවිධ ක්‍රීඩා කියන එකෙන් අපිට ගන්න පුළුවන් ක්‍රීඩාවේ නම හෝ ක්‍රීඩාවේ වර්ගය. right දැන් ඒක ඕගලන්ට සිනාරියෝ එක ඇතුලේ දීලා නැහැ. ඒක නිසා ඒක උපකල්පනයක් විදිහට උපකල්පනයක් නෙවෙයි අතරම. ඒකෙන් ව්‍යුත්පන්න කර ගැනීමක් අපි මේ කරන්නේ. right එතකොට වර්ගය හෝ නම මම මෙතන නම කියලා අරගන්නවා ක්‍රීඩාවේ නම. ඒ වගේම තමයි මම ඔයගලන්ට දෙයක් කිව්වා ER diagram අඳිනකොට හැම entity එකකටම prime attribute එකක් right ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රයක් තියෙන්න ඕන. right ඒක නිසා දැන් මෙයාගේ prime attribute එකක් කියලා නෑ. ඒක අනිවාර්යෙන් ඔයගොල්ලෝ propose කරන්න ඕන. right ක්‍රීඩා අංකය දැන් මෙයාගේ නම් ඇතුළත් වීමේ අංකය ගන්න පුළුවන්. right මම මෙතන ක්‍රීඩා අංකය කියලා ගන්නවා. ඒක තමයි එයාගේ prime attribute එක වෙන්නේ. right මෙයාගේ නම් ඇතුළත් වීමේ අංකය. ඒ වගේම තමයි මේකේ one to one one to many කියන එකත් many to manyද කියලා මොකක්ද කියන එක ඔයගොල්ලෝ පෙන්නලා තියෙන්න ඕනේ. පහල එකකින් විස්තර කරලා අහනවා මොකක්ද කියලා. මෙතනත් පෙන්වන්න ඕනේ. ඒක පුරුද්දක් කරගන්න. right කොහොමද අපි ඒක කඩාගන්නේ? මෙතන කියලා තියෙනවා එක් සිසුවෙකුට එක් ක්‍රීඩාවකට වඩා සහභාගී වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේක මේ අතට කියවුවොත් එක් සිසුවෙකුට ස්පෝර්ට්ස් ගොඩක් කරන්න පුළුවන්. දැන් ඔයගලන්ට මතක ඇති මේක අපි දෙපැත්තටම කියවලා තමයි කාඩ්නාලිටි එක ගත්තේ. ඒ වගේම මේකේ කියලා තියෙනවා එක් නිශ්චිත ක්‍රීඩාවක් එක් සිසුවෙකුට වඩා වැඩි ගානකට කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ පැත්තේ එක් ක්‍රීඩාවක් එක් සිසුවෙකුට වඩා වැඩිපුර කරන්න පුළුවන්. එහෙනම් මේ රිලේෂන්ෂිප් එක අවසානයේ මම ඔය කොළ පාට පෑනින් කරේ කටු වැඩක්. ඒක පැන්සලෙන් කරන්න ඕන දෙයක් ඕගොල්ලෝ. ඒතර මේකේ අපි අරගන්නේ මේ පැත්තට අරගන්නේ මේ දෙන්නගෙන් ලොකුම එක්කෙනා. ඒ කියන්නේ m ගන්න පුළුවන්. එහා පැත්තට යනකොට m තියෙන්නේ. ඒක අපි m කියලා දාන්නේ n කියලා දාන්න පුළුවන්. right තාම මේ වැඩේ ඉවර නැහැ. මෙන්න මේක බොහොම වැදගත් එකක් ගොඩක් අය මිස් කරගත් එකක්. එක් ශිෂ්‍යයාට කලින් නියම කරන ලද පැය ගණනක් ක්‍රීඩාවක් සඳහා සහභාගී විය හැකිය. මෙතන පැය ගණන number of hours කියන attribute එක කතා කරනවා entities දෙකම සම්බන්ධ කරලා. ශිෂ්‍යයෙකුට කලින් නියම කරන ලද පැය ගණනක් ක්‍රීඩාවක් සඳහා භාවිතා කළ හැකිය. right එතකොට දෙන්නම සම්බන්ධ වෙන විස්තර කිරීමක් නම් කරන්නේ නාම පදයක් ගැන. පැය ගණන ගැන විස්තර කරන්නේ දෙන්නම සම්බන්ධ කරලා. එහෙනම් එයා ඉන්න ඕනේ descriptive attribute එකක් විදිහට. පැය ගණන. right හරි ඔනෝක තමයි පළවෙනි එකට අදාළව ඔයගලන්ගේ උත්තරේ වෙන්න ඕනි. තේරුණාද? අඩුපාඩු තියෙන අය ඉන්නවනම් හදාගන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි ඊළඟට B කොටසේ අහලා තියෙනවා ඉහත කොටසේ හඳුනාගත් සම්බන්ධතාවයේහි නැත්නම් සම්බන්ධතාවවල ගණීයතාවයේ එකට බොහෝමයක් හෝ බොහෝමයට බොහෝමයක් වන්නේ දැයි හේතු දක්වමින් වර්ගීකරණය කරන්න. ඒතර මේකේ තියෙන්නේ එක සම්බන්ධතාවයයි
රිලේෂන්ෂිප් එකේ නම ඔයගලන්ට ලියන්න පුළුවන් සහභාගී වෙනවා right එක තමයි රිලේෂන්ෂිප් එක කියන තැනට ලියවෙන්න ඕනේ ගණීයතාවය m to n කියලා ලියන්න පුළුවන් many to many කියලා වචනෙන් ලියන්න පුළුවන් නැත්නම් සිංහල විදියට බොහෝමයට බොහෝමයක් කියලා ලියන්න පුළුවන් වඩා හොඳයි පේපර් එකේ දීලා තියෙන විදිහට ලියන එක right බොහෝමයකට බොහෝමයක් හේතුව මතකනේ අපි ප්‍රශ්න ටික කතා කරනකොට කතා කරා මේ කාඩිනැලිටි කියන එක එක විදිහට අහනවා එතකොට එතනදී ඕගොල්ලෝ දක්ෂ වෙන්න ඕනේ ඒක හරියට ජස්ටිෆයි කරගන්න right ඒතර මම කිව්වා නිතරම මේකක් මේ වගේ දෙයක් ගැන කතා බහ කරනකොට එක කියන වචනෙන් පටන් ගන්න කියලා ඉංග්‍රීසි වල නම් one student කියලා අනිත් පැත්ත කතා කරන්න ඕනේ අපි දැන් මෙතන මේ කාඩිනැලිටි එක තීරණය කරගන්නකොට කරපු දෙයම වචනෙන් විස්තර කිරීමක් කරන්න තියෙනවා. එහෙනම් මේක හේතුව ලියවෙන්න ඕනේ. එක් සිසුවෙකුට ක්‍රීඩාවන් බොහෝමයකට සහභාගී විය හැකි අතර එක් ක්‍රීඩාවක් සිසුන් බොහෝමයක් මගින් එක් ක්‍රීඩාවකට සිසුන් බොහෝමයක් සහභාගී වේ. බොහොම සරලව. right ඉංග්‍රීසියෙන් අපි ලියනවා නම් one student can participate for many sports and one sport is participated by many students. බොහොම සරලව ලියන්න තියෙනවා. right තේරුණාද මම ඒක හේතුව ලියන්න යන්නේ නැහැ වෙලාව යන නිසා. තේරුණාද මෙතනට වෙනකම් කන්ෆර්ම් කරන්න මෙතනට වෙනකම් තේරුණාද? ළමයි right ඔව් ඒවා හදාගන්න ඉසුරු හරි වැරදි තියෙන කට්ටිය හදාගන්න මම ලියන විදිහත් පොඩ්ඩක් ලියන්න සමහර අය වැරදියට ලියලා තිබ්බොත් ගැටලුවක් වෙන නිසා right මෙතන ලියන්න ඔය වගේ අර්ථයක් තියෙනවා right හරියටම මම ලියපු එකම විය යුතු නැහැ right C කොටසෙන් අහනවා ER සටහන තුල ඔව් ER සටහන තුල සම්බන්ධතා මත උපලක්ෂණ පැවරීමට ඉඩ නොදේ මෙම කියමන සත්‍ය හෝ අසත්‍ය බව අසත්‍යදයි ප්‍රකාශ කරන්න දී ඇති සංසිද්ධිය භාවිතා කරමින් ඔබේ පිළිතුර පැහැදිලි කරන්න දැන් මේක ගැන කතා කරන්න හරි ලේසි හේතුව තමයි
ඔගොල්ලෝ මේ වෙනකොට මේ කියන දේ නැත්නම් මේගොල්ලෝ මේ කතා කරන පොයින්ට් එක ඔයගලගේ ER diagram එක ඇතුලේ කරලා ඉවරයි. දැන් මේගොල්ලෝ කියන්නේ සම්බන්ධතාවක් රිලේෂන්ෂිප් එක, ඒ කියන්නේ ඩයමන්ඩ් ෂේප් එක උඩ උපලක්ෂණ පැවරීමට ඉඩ නොදේ කියලා. දැන් අපි මේ වෙනකොට අපේ සම්බන්ධතාවයේ සහභාගී වෙනවා participate කියන සම්බන්ධතාවයට උපලක්ෂණයක් හයි කරලා ඉවරයි. number of hours කියන එක, පැය ගණන කියන එක. right. එතකොට මේගොල්ලෝ අහන්නේ සත්‍යද අසත්‍යද කියන එක සංසිද්ධිය භාවිතයෙන් පැහැදිලි කරන්න කියලා. ඉතින් බොහොම ලේසි. අපිට තියෙන්නේ මේ කියමන අසත්‍යයි. හේතුව තමයි ඉහත සංසිද්ධියේදී සහභාගී වෙනවා යන සම්බන්ධතාවය මත පැය ගණන යන උපලක්ෂණය පවරා ඇත, නැත්නම් පැය ගණන යන උපලක්ෂණය සම්බන්ධ කර ඇත කියලා ලියන එක විතරයි තියෙන්නේ. right. මේ ER ගාන ඕගලන්ට බොහොම ලේසියෙන් ලකුණු ටික ඇද ගන්න පුළුවන් ගානක්. සහ මේක හරි වාසි ඕගලන්ට papers ಜಾති තුනේම මේ ගැන අහනවා. MCQ වලත් අහනවා, structured වලත් අහනවා, essay වලත් අහනවා බොහෝ වෙලාවට. ඉඳලා හිටලා තමයි ඔකක් මිස් වෙන්නේ. MCQ වල අනිවාර්යෙන් අහනවා. second paper එකේ කොතනක හෝ අහනවා. නොඅහා ඉඳලා නෑ මෙච්චර කාලෙකට. ගොඩාක් අවස්ථාවලදී වෙන්නේ structured එකේ essay එකේ දෙකේම අහනවා. මොකද මේකේ කරන්න වැඩ තියෙනවා හිතන්න. ඒක නිසා මේ ප්‍රශ්නේ පොඩ්ඩක් ફોකස් කරගෙන තියාගන්න. ලකුණු ගන්න කෙනෙකුරුණත් හරිම ලේසි, කොටසෙන් කොටසට තමයි ලකුණු දීලා තියෙන්නේ. right. එතකොට C part එකට උත්තරේ ලියා ගන්න ඕනේ. මේ කියන ප්‍රකාශය අසත්‍යයි, not true. හේතුව විදිහට අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් there is a number of hours attribute is connected with the relationship participate. participate කියන එක උද්දෘතකම යටතේ යන එක හොඳයි. right. ඒ විදිහට කියලා මේ කියන දේ සත්‍යාපනය කරන්නයි තියෙන්නේ. ඊළඟට D part එකේ අහනවා දත්ත සමුදාය සැලසුම්කරුවෙක් ඉහත පද්ධති සඳහා පහත දැක්වෙන සම්බන්ධය යෝජනා කළේය. මෙම සම්බන්ධය ඇති දුර්වලතා දෙකක් දක්වා ඒ සඳහා අවශ්‍ය වෙන වෙනස් කිරීම යෝජනා කරන්න. එතකොට මේගොල්ලෝ ඒ කියන්නේ දත්ත සමුදාය සැලසුම්කරුවෙක් එයා පෙන්නලා තියෙන මෙයා මොනවාද ස්ට්‍රක්චර් එකේ ඇතුළත් වීමේ අංකය, සිසුවාගේ නම, නිවසේ ලිපිනය, පන්තිය, ක්‍රීඩාවේ නම තියෙනවා. මේකේ තියෙන පළවෙනිම දුර්වලතාවය තමයි මේක ඇතුලේ සමහර ඇට්‍රිබියුට්ස් නැහැ. ඒ කියන්නේ අර විදුහල්පතිතුමා අදහස් කරපු පැය ගණන කියන ඇට්‍රිබියුට් එක මෙතන සඳහන් වෙන්නේ නැහැ. ඒක එක දුර්වලතාවය. අනිත් එක තමයි මේ ඔක්කොම ටික එක ගොඩේ ලියන එක. අපි කතා කරා ඔක්කොම ටික එක ගොඩේ ලියනකොට නේද? data duplication නේද? දත්ත අනුපිටපත් වීම සිද්ධ වෙන්න පුළුවන්. right. ඒක තව දුර්වලතාවයක්. ඒතර දත්ත අනුපිටපත් වීම මත ඇති වෙන්න පුළුවන් ප්‍රතිඵල තමයි නිර්වද්‍යතාවය අඩුවීම, ඊළඟට දත්ත හැසිරවීම අඩුවීම, ඔය වගේ දේවල් මේ data duplication මත සිද්ධ වෙන ප්‍රතිඵල. right. දුර්වලතාවයේ විදිහට අපිට දකින්න වෙන්නේ පැය ගණන කියන ඇට්‍රිබියුට් එක නෑ. ඒක අනිවාර්යෙන් කියලා තියෙන්න ඕනේ. මේගොල්ලෝ මේ එකක් අඩුවෙන් උත්තරේ ලියලා තියෙන්නේ මේ සඳහා. අනිත් එක තමයි data duplications, දත්ත අනුපිටපත් වීම. ඊළඟට මේගොල්ලෝ කියලා තියෙනවා ඒ සඳහා අවශ්‍ය වෙනස් කිරීම යෝජනා කරන්න කියලා. ඉතින් ඕගලන්ට අමුතුවෙන් හිතන්න දෙයක් නෑ. ඕගලන්ට තියෙන්නේ ඕගොල්ලෝ ඇඳපු ER diagram එකට ස්කීම එක ලියන්න. right. මොකද ඒක තමයි නිවැරදිම ඉදිරිපත් කිරීම වෙන්නේ. නේද? ඕගොල්ලෝ ඇඳපු එකට ස්කීම එක වෙන්නේ කොහොමද? සිසුවා කියලා ස්කීම එකක් තියෙනවා. ඊළඟට ක්‍රීඩාව කියලා ස්කීම එකක් තියෙනවා. නේද? එතකොට මේක අපි ඉගෙන ගත්ත විදිහට ඇතුළත් වීමේ අංකය එයා තමයි ප්‍රයිමරි කී එක වෙන්නේ. ඊළඟට සිසුවාගේ නම. දැන් මේ වගේ නම් ලියනකොට
ඒ කියන්නේ කොලම්ස් වලට නම් ලියනකොට මේ ප්‍රශ්න දීලා තියෙන ඒවාම පාවිච්චි කරන්න. නිවසේ ලිපිනය කම්මැලිකමට භාගයට ලියන්න එපා. පන්තිය. ක්‍රීඩාවට අදාළව අපි ක්‍රීඩා අංකයක් පාවිච්චි කරා. ඒක අපි කරපු උපකල්පනයක්. ඒක අන්ඩර්ලයින් කරන්න ඕනේ. ඊළඟට නම් පාවිච්චි කරමු. දැන් මේ රිලේෂන්ෂිප් එක මොන જાතිය රිලේෂන්ෂිප් එකක්ද? many to many type එකක්. right? බොහෝමයකට බොහෝමයක්. එහෙනම් අපි දන්නවා අලුතෙන් ටේබල් එකක් හදන්න ඕනේ කාඩිනැලිටි එක මේන්ටේන් කරගන්න. ඒක ඔයගලන්ට ක්‍රීඩාව සිසුවා කියලා හදන්න පුළුවන්, සිසුවාගේ ක්‍රීඩාව කියලා හදන්න පුළුවන්, සිසුන් කරන ක්‍රීඩා කියලා හදන්න පුළුවන්. right? නැත්නම් සහභාගී වීම කියලා හදන්න පුළුවන්. right? හරි. ඒතර මම හදනවා සහභාගීත්වය කියන නමින් ඒ ටේබල් එක. ඒක ඇතුලේ අනිවාර්යෙන් ඇතුළත් වීමේ අංකය තියෙන්න ඕනේ. ක්‍රීඩා අංකය තියෙන්න ඕනේ. ඒ වගේම මේ දෙන්න අන්ඩර්ලයින් වෙලා තියෙන්න ඕනේ. මොකද මේ දෙන්නම එකතු වෙලා තමයි ප්‍රයිමරි කී එක හදන්නේ ඔය ටේබල් එකේ. ඊට අමතරව පැය ගණන කියන ඇට්‍රිබියුට් එක තිබ්බා. ඒක තියෙන්නත් ඕනේ. දැන් අපේ වැඩේ ඉවරයි. අපිට තියෙන්නේ බ්‍රැකට් එක ක්ලෝස් කරගන්න. හරි. රෝක හරියට කරා නම් ලකුණු 10ක්. 10ක් කියලා කියන්නේ ලකුණු 5ක්. 100න් ලකුණු 5ක් ඕගලන්ට හම්බ වෙනවා ඔය ටික හරියට ලියුවා. ඒත් ඉතින් ඕකේ ඔය ලකුණු 5 අරගන්න අපහසු නෑ ඕගලන්ට. concept එක මතක නම් ටක් ගාලා ලියාගෙන යන්න තියෙනවා. හරි. තේරුණාද? කන්ෆර්ම් කරන්න. right. වැරදි ටික හදාගෙන ඔයගොල්ලන්ට එක්සිට් වෙන්න පුළුවන්. right. වෙලාව 2:00 වෙලා තියෙන නිසා ඊළඟ දවසෙත් අපි 12:02 කියන ටයිම් එකට හම්බ වෙන්නේ. right. ප්‍රශ්න තියෙන අය අහන්න මං ඉන්නවා. ලියාගෙන ඉවර කට්ටියට ගියාට ප්‍රශ්නයක් නෑ. ඉසුරු කියන්නේ ඉසුරු. ඔව් ඉසුරු. අලුත් රිලේෂන් එක තමයි සහභාගීත්වය කියලා හදලා තියෙන්නේ. ඒක ඔයාට සිසුවා ක්‍රීඩාව කියලා හදන්න පුළුවන්, ක්‍රීඩාව සිසුවා කියලා හදන්න පුළුවන්. කැමැති නමක් දෙන්න පුළුවන්. මොකද අපි many to many relationship එකකදී අලුතින් ටේබල් එකක් නැත්නම් රිලේෂන් එකක් හදනවා කියලා අපි කියනවනේ. එතකොට ඒ හදන අලුත් රිලේෂන් එක තමයි සහභාගීත්වය, participate කියලා කියන්නේ.